මම මේ වීඩියෝකින් කරන්නේ දුෂ්ටාවිතාව පිළිබඳ ස්ටොක් සමීකරණය සහ දුෂ්ටාවිතාව පිළිබඳ පොයිසෙල් සමීකරණය. මම කලින් වීඩියෝකින් දුෂ්ටාවිතාව පිළිබඳ නිව්ටන් සමීකරණය සාකච්ඡා කරා. අපි දැන් දුෂ්ටාවිතාව පිළිබඳ නිව්ටන් සමීකරණය කතා කරා. ඊළඟට අපි කතා කරමු ස්ටොක් සමීකරණය. ස්ටොක් සමීකරණය අපිට මාන විශ්ලේෂණයේ භාවිතයෙන් ගොඩනගන්න පුළුවන්. ස්ටොක් සමීකරණය කතා කරද්දී දුෂ්ටාවී ද්‍රව්‍යයක් තුල ගෝලාකාර වස්තුවක චලිතය තමයි ඒකෙදි අධ්‍යයනය කරන්නේ. එතකොට අපි ගත්තොත් මෙහෙම දුෂ්ටාවී තලයක් තුල චලිත වෙන ගෝලයක්. ඒ ගෝලයේ අරය සහ ඒ ගෝලයේ චලිත වෙන ප්‍රවේගය සහ එම ගෝලයේ චලිත වෙන ද්‍රවයේ දුෂ්ටාවිතා සංගුණකය මත ඇතිවන දුෂ්ටාවී බලය රඳා පවතිනවා. එතකොට අපිට දුෂ්ටාවී බලය ලියන්න පුළුවන් ගෝලයේ අරේ යම් කිසි බලයකට, ගෝලයේ චලිත වන ප්‍රවේගයේ යම් කිසි බලයකට, ගෝලයේ චලිත වන ද්‍රවයේ දුෂ්ටාවිතා සංගුණකයේ යම් කිසි බලයකට අනුලෝමව සමානුපාතික වෙනවා කියලා. එතකොට අපිට ඒකෙන් ගොඩනගන්න පුළුවන් F අනුලෝමව සමානුපාතිකයි R වල x, V වල y, ඊට වල z කියලා. එතකොට අපිට සමානුපාතික නියතයක් දාන්න පුළුවන් k r වල x, v වල y, ඊට වල z කියලා. අපි එතකොට මේ වල මාන ලියාගමු. මෙතන f කියන්නේ දුෂ්ටාවී බලය. ඒතර දුෂ්ටාවී බලයේ මාන වෙන්නේ m L T ඍණ 2 එතකොට K කියන්නේ මාන රහිත නියතයක්. R කියන්නේ ගෝලයේ අරය. එහෙනම් L වල x වෙනි බලය. V කියන්නේ ප්‍රවේගය. ඒ කියන්නේ L T ඍණ 1 y වෙනි බලය. ඊට කියන්නේ දුෂ්ටාවිතා සංගුණකය. දුෂ්ටාවිතා සංගුණකයේ එකක අපි කලින් ගණනය කරගත්තා ml ඍණ 1 t ඍණ 1 කියලා. එතකොට අපිට මේකේ m වල බලයන් සහ l වල බලයන් සහ t වල බලයන් සමාන කරලා 1 සමානයි z, 1 සමානයි x ධන y ඍණ z සහ t වල ඍණ 2 සමානයි ඍණ y ඍණ z කියලා ගන්න පුළුවන්. එතකොට අපිට එනවා z වලගේ 1යි, y වලගේ 1යි සහ x වලගේ 1යි කියලා. එතකොට අපි මෙතන මේ දාලා තියෙන k නියතයගේ පරීක්ෂණාත්මක දත්ත මගින් හොයාගෙන තියෙනවා k සමානයි 6යි 5 කියලා. එතකොට අපිට ස්ටොක් සමීකරණය ගොඩනගන්න පුළුවන් F සමානයි 6ක් 5 ඊට R B කියලා. එතකොට මේ මොකක්ද අපි මේ ගොඩනැගුවේ? ස්ටොක් සමීකරණය. අපි දැන් බලමු ගෝලාකාර වස්තුවක් ද්‍රවයක් තුල නිශ්චලතාවයෙන් අතහැරියාම ඒ ගෝලය මත ක්‍රියා කරන බල සහ දුෂ්ටාවී බලයට මොකද වෙන්නේ කියලා. මම මෙතන ඇඳලා තියෙන්නේ තරලයක නිශ්චලතාවයෙන් අතහරින ගෝලයක්. ඒතර නිශ්චලතාවයෙන් නම් අතහරින්නේ මෙයාගේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි. එතකොට මෙයාගේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි කියන්නේ මෙයා මත ඇතිවන දුෂ්ටාවී බලය බිඳුවයි. මොකද ස්ටොක් සමීකරණයෙන් එන්නේ F සමානයි 6ක් 5 ඊට RV කියලා. එහෙනම් V බිඳුව වෙද්දී දුෂ්ටාවී බලය බිඳුවක් විය යුතුයි. එහෙනම් මම මේ අතරින්නේ තරලයේ ඝනත්වයට වඩා ඝනත්වයේ වැඩි ගෝලයක්. එහෙනම් මෙයාගේ ස්කන්ධය නිසා ඇතිවන බර ගුරුත්ව කේන්ද්‍රයෙන් පල්ලෙහාට ඇති වෙනවා. මම ඒක mg කියලා නම් කරන්නම්.
එතකොට මෙයා ද්‍රවයක් තුල ගිලිලා ඉන්න හින්දා මෙයා මත ඉහළට U කියන උඩුකුරු තෙරපුම් බලය ඇති වෙනවා. එතකොට මම කියවනේ දැන් ඝනත්වයෙන් වැඩි ගෝලයක් අතරින්න කියලා. එහෙනම් මෙයාගේ mg කියන එක උඩුකුරු තෙරපුමට වඩා වැඩි. එහෙනම් සංප්‍රයුක්ත බලයක් පල්ලෙහාට ක්‍රියාත්මක වෙන හින්දා මෙයා පල්ලෙහාට ත්වරණය වෙන්න පටන් ගන්නවා. දැන් අපි t කාලයක් ගත වුණාට පස්සේ ගෝලයේ බල ලකුණු කරමු. එතකොට t කාලයක් ගත වුණාට පස්සේ මෙයා එයාගේ බර උඩුකුරු තෙරපුමට වඩා විශාල හින්දා පල්ලෙහාට ත්වරණය වුණානේ. එහෙනම් මෙයා මත දැන් යම්කිසි v කියලා ප්‍රවේගයක් තියෙනවා. එහෙනම් මෙයා මත දුෂ්ට්‍රාවී බලයක් ඇති වෙනවා. එතකොට පල්ලෙහාට ක්‍රියාත්මක වෙන mg බලයත් ඉහළට ක්‍රියාත්මක උඩුකුරු තෙරපුම් බලයත් ඒ එක්කම ඉහළට ක්‍රියාත්මක f දුෂ්ට්‍රාවී බලයත් මේ ගෝලය මත ඇති වෙනවා. එහෙනම් අපිට මේ ගෝලය සඳහා F සමානයි ma යොදලා මෙයාගේ ත්වරණය සහ මේ දුෂ්ට්‍රාවී බලය අතර සම්බන්ධතාවයක් පහත ආකාරයට ගන්න පුළුවන්. අපි ගෝලයට F සමානයි ma යොදමු පල්ලෙහාට. මොකද මෙයා පල්ලෙහාට තමයි ත්වරණය වෙන්නේ. එතකොට පල්ලෙහාට යාට mg කියන බරත් ඉහළට උඩුකුරු තෙරපුම් බලයත් දුෂ්ට්‍රාවී බලයත් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක සමාන වෙන්නේ ස්කන්ධය වැඩි කිරීම ත්වරණයට. මෙතන mg කියන්නේ නියතයක්. උඩුකුරු තෙරපුම් බලයත් නියතයක්. f වෙනස් වෙනවා. එතකොට ත්වරණය වෙනස් වෙනවා. එතකොට මේ mg ඍණ u කියන එකට අපි k කියලා නියතයක් ගමු. k නියතය. එතකොට අපිට ලියන්න පුළුවන් k ඍණ f සමානයි ma කියලා. එතකොට අපි කියවනේ පල්ලෙහාට යද්දී මේ f වැඩි වෙනවා. එතකොට මේ f වැඩි වෙනකොට මේ පදයේ අගය අඩු වෙනවා. මොකද මේ k කියන්නේ නියතයක්. නියතයකින් අඩු වෙන අගය වැඩි වෙද්දී k ඍණ f කියන එක අඩු වෙනවා. ඒතර k ඍණ f කියන එක අඩු වෙනවා කියන්නේ ma කියන පදේ අඩු විය යුතුයි. ස්කන්ධය කියන්නේ නියතයක් නම් අනිවාර්යයෙන්ම ත්වරණයේ අගය අඩු වෙන්න ඕනේ. එහෙනම් පල්ලෙහාට යද්දී f ගේ අගය අඩු වෙනවා. පල්ලෙහාට යද්දී f ගේ අගය වැඩි වෙනවා. එහෙනම් ත්වරණයේ අගය අඩු විය යුතුයි. මේ පහළට චලිත වීමේදී එතකොට f වල අගය වැඩි වෙනකොට ත්වරණයේ අගය අඩු වෙලා යම් මොහොතකදී ත්වරණයේ අගය බිඳුවක් බවට පත් වෙනවා. ත්වරණයේ අගය බිඳුවක් බවට පත් වුණාට පස්සේ ප්‍රවේගය තවදුරටත් වැඩි වීම නවතිනවා. ඒ කියන්නේ f වල අගය නියතයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ වස්තුව යම්කිසි මොහොතකදී ත්වරණයේ බිඳුවක් බවට පත් වෙලා උපරිම ප්‍රවේගයකට ළඟා වෙනවා. එම උපරිම ප්‍රවේගය ගණනය කරන්න සමීකරණයක් අපිට පහත පරිදි ගොඩනගා ගන්න පුළුවන්. මෙතන මම භාවිතා කරන සංකේතවල අර්ථයන් ලියලා තියෙනවා. මෙතන මම රෝ කියලා ගත්තේ ගෝලයේ ඝනත්වය, සිග්මා කියලා ගන්නේ දුෂ්ට්‍රාවී තරලයේ ඝනත්වය, ඊටා කියලා ගන්නේ දුෂ්ට්‍රාවිතා සංගුණකය. එතකොට දැන් අපි ගණනය කරන්න යන්නේ මෙයා පත්වන උපරිම ප්‍රවේගයනේ. අපි ඒකට විශේෂ නමක් කියනවා ආන්ත ප්‍රවේගය කියලා. ඒතර ආන්ත ප්‍රවේගය කියන්නේ ගෝලයේ චලිත වන අතර වාරයේ දුෂ්ට්‍රාවී බලය වැඩිවීම නිසා ගෝලය මත ක්‍රියා කරන බල තුලනය වෙනවනේ. එහෙම තුලනය වෙච්ච මොහොතේ ත්වරණය ශුන්‍ය වී උපරිම ප්‍රවේගය අත්කර ගන්නවා. ඒ උපරිම ප්‍රවේගයට තමයි අපි ආන්ත ප්‍රවේගය කියලා කියන්නේ. එතකොට අපිට එම උපරිම ප්‍රවේගය පහත පරිදි ගණනය කරන්න පුළුවන්. මේ ගෝලයට F සමානයි ma යොදමු. එතකොට දැන් අපි
මේ ගෝලය ආන්ත ප්‍රවේගයට පත්වෙච්ච මොහොතේ, ඒ කියන්නේ Vmax වෙත ළඟා වෙච්ච මොහොතේ මෙයාගේ බලවලට තමයි F සමානයි ma යොදන්නේ. එහෙනම් මෙයාගේ පල්ලෙහාට mg ක්‍රියා කරනවා, ඉහළට උඩුකුරු තෙරපුම ක්‍රියා කරනවා, ඉහළට දුෂ්ට්‍රාවී බලය ක්‍රියා කරනවා. එතකොට මෙයාගේ ත්වරණය බිඳුවයි. එහෙනම් අපිට මේ F එහෙම නැත්නම් දුෂ්ට්‍රාවී බලය යුක්ත කරන්න පුළුවන් mg ඍණ u කියලා. එතකොට මේ තියෙන්නේ උපරිම දුෂ්ට්‍රාවී බලය. මොකද ත්වරණය බිඳුව වෙච්ච වෙලාවෙන උපරිම දුෂ්ට්‍රාවී බලයක් ඉන්නේ. ඒ නිසා මම මේ දුෂ්ට්‍රාවී බලය උපරිම කියන එක Fmax කියලා නම් කරන්නම්. එතකොට අපිට Fmax සඳහා ස්ටොක් සමීකරණයට අනුව ලියන්න පුළුවන් 6ක් phi eta r v max කියලා. එතකොට මෙතන mg ඍණ u. අපිට ස්කන්ධය ලියන්න පුළුවන් ඝනත්වය සහ පරිමාව ඇසුරෙන් 3න් 4ක් phi r ඝණය rho g ඍණ. උඩුකුරු තරපම ලියන්න පුළුවන් 3න් 4ක් phi r ඝණය d g කියලා. මෙතන මම ස්කන්ධය කියන එක ලිව්වේ ගෝලයේ පරිමාව ඝනත්වයෙන් වැඩි කරලා. මෙතන උඩුකුරු තරපම ලිව්වේ ගෝලයේ පරිමාව ද්‍රවයේ ඝනත්වයෙන් වැඩි කරලා. අපි මෙතන ද්‍රවයේ දුෂ්ට්‍රාවී තරලයේ ඝනත්වය විදිහට ගත්තේ සිග්මා. මම නැවතත් ඒ පියවර කියන්න. 6ක් phi eta r v max සමාන වෙනවා ගෝලයේ පරිමාව ගෝලයේ ඝනත්වයෙන් වැඩි කරලා ගුරුත්වද ත්වරණයෙන් වැඩි කරලා ඍණ ගෝලයේ පරිමාව ද්‍රවයේ ඝනත්වයෙන්, ඒ කියන්නේ සිග්මා වලින් වැඩි කරලා ගුරුත්වද ත්වරණයෙන් වැඩි කරලා. එතකොට අපිට මෙතන පේනවා මේ phi සහ r කියන අය මේ ඔක්කොටම පොදුයි. එතකොට මට මේක සුළු කරගන්න පුළුවන් v max සමානයි මෙතන phi කැපෙනවා, r එහෙකට මෙහෙන් r එකක් කැපෙනවා. එතකොට මේ ටික පල්ලෙහාට ගත්තාම අපිට ලියන්න පුළුවන් 2ක් r වර්ග g rho ඍණ සිග්මා බෙදීම 9ක් ඊට කියලා. එතකොට මේ ආවේ Vmax, ඒ කියන්නේ ආන්ත ප්‍රවේගය. අපි දැන් බලමු මේ ගෝලීය චලිතය ප්‍රස්ථාරිකව නිරූපණය කරන්නේ කොහොමද කියලා. මම මේ ඉස්සෙල්ලාම ඇඳලා තියෙන්නේ ත්වරණ කාල ප්‍රස්ථාරය. අපි මෙතන ගොඩ නැගුවා මේ නියතය ඍණ දුෂ්ට්‍රාවී බලය සමානයි ma කියලා. එතකොට ත්වරණය උපරිම වෙන්නේ මේ නියතයෙන් අඩු වෙන අගය අඩුම වුණොත්, ඒ කියන්නේ f අඩුම වුණොත්. f අඩුම අගය කියන්නේ f බිඳුව වෙන්නේ චලිතය ආරම්භ කරන මොහොතේදී. එහෙනම් චලිතය ආරම්භ කරන මොහොතේදී තමයි ත්වරණයට උපරිම අගයක් ලැබෙන්නේ. ඒ නිසා තමයි මෙතන චලිතය ආරම්භ කරද්දී කියන්නේ t සමානයි බිඳුවේදී ත්වරණයට උපරිම අගයක් ලැබිලා තියෙනවා. අපිට මෙතන නම් කරන්න පුළුවන් a max කියලා. එතකොට ක්‍රමයෙන් පල්ලෙහාට යද්දී මේ F බලය වැඩි වෙනවා. F බලය වැඩි වෙද්දී අපි කිව්වා ත්වරණයේ අගය අඩු වෙනවායි කියලා. අවසානයේ ත්වරණයේ අගය බිඳුව දක්වා පැමිණෙනවා. එතකොට අපිට පුළුවන් ත්වරණ කාල ප්‍රස්ථාරය මේ විදිහට ඇඳ දක්වන්න. ඊට පස්සේ අපි බලමු ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්නේ කොහොමද කියලා. එතකොට දැන් අපි කිව්වනේ මෙතන ඉඳලා ත්වරණය බිඳුව දක්වා වැඩි වෙනකොට ප්‍රවේගය ක්‍රමයෙන් වැඩි වෙනවා. අවසානයේ එයා ආන්ත ප්‍රවේගයකට පත් වෙනවා. ඒ කියන්නේ යම්කිසි උපරිම ප්‍රවේගයකට පත් වෙනවා.
අපේ උපරිම ප්‍රවේගය Vmax කියලා නම් කරොත් එතකොට ක්‍රමයෙන් ප්‍රවේගය වැඩි වෙලා එම උපරිම ප්‍රවේගයට හෙවත් ආන්ත ප්‍රවේගයට පත් වෙන ප්‍රස්ථාරය තමයි මේ. අපි මෙතන වක්‍රයක් විදියට ගත්තේ මොකද මෙයාගේ ත්වරණය ක්‍රමයෙන් අඩු වෙනවා. එහෙනම් මෙයාගේ ප්‍රවේග වැඩිවීම ඒකාකාර වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ අනුක්‍රමණය ඒකාකාර නොවන වක්‍රයක් වෙලා තියෙන්නේ. ඊළඟට අපි බලමු මෙයාගේ විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳින්නේ කොහොමද කියලා. මෙයා ත්වරණයකට පත් වෙනවා නම් එයාගේ විස්ථාපන කාල ප්‍රස්ථාරයේ මේ වක්‍රය සරල රේඛීය වෙන්න බෑ. එහෙනම් මේක වක්‍ර කොටසක් විය යුතුයි. ඊළඟට මෙයා ආන්ත ප්‍රවේගයකට පත් වුණාට පස්සේ එයා ගමන් කරන්නේ යම්කිසි නියත ප්‍රවේගයකින්. ඒ නිසා තමයි අපි මෙතන සරල රේඛාවකින් මේ ප්‍රස්ථාර කොටස ඇඳලා තියෙන්නේ. එහෙනම් මෙයා ආන්ත ප්‍රවේගයකට පත් වුණාට පස්සේ තමයි මේ චලිතය. එතකොට සම්පූර්ණ විස්ථාපන කාල ප්‍රස්ථාරය අපිට මේ විදිහට ඇඳ දක්වන්න පුළුවන්. අපි දැන් දුෂ්ටාවිතාව පිළිබඳ නිව්ටන් සමීකරණය සහ ස්ටොක්ස් සමීකරණය කියන සමීකරණ දෙක ගැන කතා කරලා ඉවරයි. එහෙනම් අපි බලමු දුෂ්ටාවිතාව පිළිබඳ පොයිසෙල් සමීකරණය. දුෂ්ටාවිතාව පිළිබඳ පොයිසෙල් සමීකරණය ගත්තහම ඒක තිරස් ඒකාකාර හරස් ගඩක් ඇති නලයක් තුලින් දුෂ්ටාවී තරලයක ගලා යාම පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. මේ පොයිසෙල් සමීකරණය වළංගු වෙන්න නම් ඒ ගලා යන තරලයට යම්කිසි ලක්ෂණ වගේක් තිබිය යුතුමයි. අපි බලමු ඒ ලක්ෂණ මොනවද කියලා. ඒ ගලා යන තරලය අදාළ නලය තිරස් විය යුතුයි. නලය ඔස්සේ අනාකූලව තරලය ගලා යා යුතුයි. නලයේ අරය නියතව පැවතිය යුතුයි. නලයේ දිග නොවෙනස්ව පැවතිය යුතුයි. මේකෙදි කතා කරන්නේ නලයක් ඔස්සේ ගලා යන තරලයක්නේ. එතකොට මේ නලය ඔස්සේ තරලය ගලා යන්න නම් යම්කිසි සංප්‍රයුක්ත බලයක් ඉදිරියට ඇති වෙන්න ඕනේ. ඒක යොදන්නේ මේ පීඩන අන්තරය. ඕගොල්ලන්ට පේනවා මම මෙතන P1 සහ P2 කියලා නම් කරලා තියෙනවා. මෙතන P1ට වඩා P2 කුඩයි නම් P1 ඉඳලා P2 දක්වා තරලය ගලා යනවා. එහෙනම් අපිට නම් කරන්න පුළුවන් මේ පැත්තට Q කියන ශීඝ්‍රතාවයෙන් මේ තරල ප්‍රවාහය ගලාගෙන යනවා. එහෙනම් මේ තරල ප්‍රවාහය ගලා යාමට පොයිසෙල් සමීකරණය යොදන්න නම් මේ කරුණු හතරම තෘප්ත වෙන්න ඕනේ. එතකොට මේ තියෙන නලය. මේ නලය තිරස් විය යුතුයි. නලය ඔස්සේ අනාකූලව තරලය ගලා යා යුතුයි. ඒ කියන්නේ මේ නලය ඔස්සේ ගලා යන තරලය කිසිම වෙලාවක ආකූල වෙන්න බෑ. අනාකූලව තරලය ගලා යා යුතුයි. අපි මේක ගණනය කරන අතර වාරයේ මේ අරය වෙනස් නොවිය යුතුයි. ඒ කියන්නේ අරය නියතව පැවතිය යුතුයි. නලයේ දිග නොවෙනස්ව පැවතිය යුතුයි. අපි සලකන දිග නියත විය යුතුයි. අපි බලමු මේ පීඩන අන්තරය මේ දිගත් එක්ක කොහොමද විචලනය වෙන්නේ කියලා. අනාකූලව ගලා යන තරලයක පීඩන අන්තරය දුරත් එක්ක විචලන වෙන ආකාරය අපිට මේ විදිහට ප්‍රස්ථාරගත කරන්න පුළුවන්. එතකොට මම මෙතන P1 කියලා නම් කරලා තියෙන්නේ පීඩනයේ වැඩි ස්ථානය. P2 කියලා නම් කරලා තියෙන්නේ පීඩනයේ අඩු ස්ථානය. එතකොට පීඩනයේ වැඩි ස්ථානයේ ඉඳලා තමයි පීඩනයේ අඩු ස්ථානයට තරලය ගලා යන්නේ. එතකොට මෙතන මේ P1 සහ P2 අතර මේ තියෙන්නේ පීඩන වෙනස. මේ තියෙන්නේ නලයේ දිග. එතකොට මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණයට අපි විශේෂ නමක් කියනවා පීඩන අනුක්‍රමණය කියලා. එතකොට පීඩන අනුක්‍රමණය කියන්නේ පීඩන වෙනස බෙදීම නලයේ දිගට. එතකොට ඩෙල්ටා P බෙදීම ඩෙල්ටා P බෙදීම L. එතකොට මම මෙතන ඍණ ලකුණක් යොදලා තියෙනවා. ඇයි මම ඍණ ලකුණක් යොදන්නේ? මම ඍණ ලකුණක් යොදන්නේ මේ පීඩන අඩුවීම දුර සමග පීඩන අඩුවීමක් සිද්ධ වෙන නිසා. මොකද දුරට යන්න පීඩන අඩුවීමක් නෙවෙන්නේ. අන්න ඒක තමයි මම මේ ඍණ ලකුණෙන් සංකේතවත් කරන්නේ. අපි බලමු පීඩන අනුක්‍රමණයේ ඒකක මොනවද කියලා.
පීඩන වෙනස අපි මනින්නේ පැස්කල් වලින්. එතකොට නලයේ දිග අපි මනින්නේ මීටර වලින්. එහෙනම් අපිට පීඩන අනුක්‍රමණයේ ඒකක ගන්න පුළුවන් පැස්කල් මීටරයට කියලා. අපි දැන් මාන විශ්ලේෂණයේ භාවිතයෙන් පොයිසෙල් සමීකරණය ගොඩනගන්න උත්සාහ කරමු. අපි කතා කරොත් පොයිසෙල් සමීකරණය තියෙන්නේ පරිමාව ගලා යාමේ ශීඝ්‍රතාව පිළිබඳ. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු පරිමාව ගලා යාමේ ශීඝ්‍රතාවය රඳා පවතින සාධක මොනවද කියලා. පරිමාව ගලා යන ශීඝ්‍රතාවය රඳා පවතින සාධක වෙන්නේ පීඩන අනුක්‍රමණය, නලයේ අරය සහ දුෂ්ටාවිතා සංගුණකය. එහෙනම් අපි පරිමාව ගලා යාමේ ශීඝ්‍රතාවය ලියාගත්තොත් අනුලෝම සමානුපාතික පීඩන අනුක්‍රමණය ඩෙල්ටා P බෙදීම L වල x වෙනි බලයත් q අනුලෝම සමානුපාතිකයි නලයේ අරේ y වෙනි බලයත් q අනුලෝම සමානුපාතිකයි දුෂ්ටාවිතා සංගුණයේ z වෙනි බලය ලෙසත් ලියාගමු. එහෙනම් q අනුලෝම සමානුපාතිකයි ඩෙල්ටා P බෙදීම L වල x වෙනි බලයත් R වල y වෙනි බලයත් ඊට වල z වෙනි බලයත්. එතකොට අපිට මේක සමානුපාතික නියතයක් දාලා ලියා ගන්න පුළුවන්. ඩෙල්ටා P බෙදීම L වල x R වල y සහ ඊට වල z විදිහට. එතකොට q වල මාන අපිට ලියන්න පුළුවන් L ඝනය T ඍණ 1 කියලා. ඒතර k මාන රහිත නියතයක්. එහෙනම් ඩෙල්ටා P බෙදීම L වල මාන අපිට ලියන්න පුළුවන් m L ඍණ 2 T ඍණ 2 කියලා. එතකොට අපිට R වල මාන ලියන්න පුළුවන් L වල y කියලා. එතකොට ඊට වල මාන m L ඍණ 1 T ඍණ 1. එතකොට අපි මේක සම්පූර්ණයෙන් මේ විදිහට ලියා ගන්න පුළුවන්. දැන් අපි මේ එක් පදයේ බලයන් සමාන කරලා x y සහ z ගණනය කරගමු. m සලකුවාම බිංදුව සමානයි x ධන z, t සලකුවාම ඍණ 1 සමානයි ඍණ 2x ඍණ z, L සලකුවාම 3 සමානයි ඍණ 2x ධන y ඍණ z කියලා ගන්න පුළුවන්. එතකොට මේ සමගාමී සමීකරණ 3 සුළු කරාම අපිට එනවා ගියන් x සමානයි 1යි y සමානයි 4යි z සමානයි ඍණ 1යි කියලා. එහෙනම් අපිට පොයිසෙල් සමීකරණය ගොඩනගන්න පුළුවන් q සමානයි නියතයේ විදිහට පරීක්ෂණාත්මක දත්ත මගින් හොයාගෙන තියෙනවා 5 බෙදීම 8යි කියලා. ඊට පස්සේ අරේ 4 වෙනි බලය සහ ඊටවල ඍණ 1 බලය ඩෙල්ටා P බෙදීම L ගේ පළවෙනි බලය. එහෙනම් Q සමානයි 5 බෙදීම 8යි R වල 4 ඩෙල්ටා P බෙදීම L බෙදීම ඊට කියලා අපිට ගොඩනගන්න පුළුවන්. මේ ආකාරයට අපි පොයිසෙල් සමීකරණයේ මාන විශ්ලේෂණයේ භාවිතයෙන් ගොඩනැගිය හැකියි.